දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී ආයුබෝවන් සුබෝදෑසනක් සුබ දවසක් හැමදෙනාටම අද මැයි මාසේ 21 වෙනිදා සෙනසුරාදා දැන් අද සෙනසුරාදා 21 හෙට ඉරිදා 22 වෙනිදා අනිද්දා 23 වෙනිදා සඳුදා අනිද්දා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වෙනවා මේ 2021 අවුරුද්දේ දෙසැම්බර් මාසේ පවත්වන්නට තිබුණු සාමාන්‍ය විදිහට පවත්වන්නට තිබුණු සාමාන්‍ය පෙළ විභාගය තමයි ලබන සඳුදා ආරම්භ වීමට නියමිත වන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ හොඳම දේ දරුවන්ට කියලා. හැබැයි අපි අන්තිම අවුරුදු 3ක 4ක කාලය ගත්තම දරුවෝ තරම් පාසල් දරුවෝ තරම් අත්හැරුණු කණ්ඩායමක් විවිධ හේතු නිසා තිබුණද යන්න ප්‍රශ්නයක්. විවිධක පාස්කු ප්‍රහාරය නිසා දරුවන්ට පාසල අහිමි වෙනවා, අධ්‍යාපනය අහිමි වෙනවා. ඉන් අනතුරුව COVID-19 නිසා 2020 21 අද දක්වා යම් තරමකට ඊට පස්සේ මේ වර්තමානයේ ඇති වුණු සිද්ධි දහමේ නිසා ඒතකම විවිධ වර්ජන නිසා දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු මග හැරුණා. කොහොම වුණත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යම් තරමකට යථා තත්ත්වයකට පත් කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙද්දී 2021 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ පවත්වන්නට නියමිතව තිබුණු සාමාන්‍ය පෙළ විභාගය දැන් මේ විවිධ හේතු නිසා ලබන සඳුදා ආරම්භ වීමට නියමිතයි. ඒ නිසා දරුවන්ගේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා තිබෙන සූදානම විභාග දෙපාර්තමේන්තුවේ සඳහා තිබෙන සූදානම දරුවන්ට තිබෙන ගැටලු මේ සියල්ල අද අපි සුභාරතිය තුල සාකච්ඡා කරන්න අපේක්ෂා කරනවා. අපේ සාකච්ඡාවට ඔබටත් සම්බන්ධ වීමේ අවකාශය අපි දෙනවා මේ වැඩසටහන අතරමඟදී. අද අපේ සාකච්ඡාවට සහභාගී වන්නේ විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහත්මයා. ඔබතුමාන්ව අපි තා ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝවන් සුබදැසන. විභාග කොමසාරිස් ජෙනරාල්තුමනි අපි මෙතනින් පටන් ගමු. දැන් පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ පවත්වන්න නියමිත විභාගය ලබන සඳුදා අනිද්දා ආරම්භ වෙනවා. කොහොමද විභාගය සඳහා තිබෙන සූදානම අයදුම්කරුවන් මේ අයදුම්කරුවන්ට සලසලා තියෙන පහසුකම් අපි මූලික ප්‍රවේශයක් ගමු මේ වැඩසටහන සඳහා. බොහොම ස්තුතියි ස්වදේශීය සේවය වෙනුවෙන් ඔබතුමන්ලා අපිව කැඳවීම සම්බන්ධව විශේෂයෙන් අපි ඊටාම විභාග දෙපාර්තමේන්තුව වශයෙන් ගත්තත් මේ ටිකේම ඊටාම බරපතල කාර්යයක් අවසාන අවස්ථාව දක්වා එළඹිලා තිනවා. ඊයේ රාත්‍රියේත් අපි නිදි වර්ජිතව අපේ දරුවෝ වෙනුවෙන් කටයුතු කරා. අද දිනේ සියලුම ප්‍රශ්න පත්‍ර යොමු වෙනවා විභාග මධ්‍යස්ථාන කරා නැත්නම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන කරා. මෙවර 2021 පැවැත්වීමට තිබුණු විභාගයේ මේ මාස 5ක් 6 ප්‍රමාද වෙලා අතිවිශාල බාධක මැද්දේ රටේ සහ මේ සාමාන්‍ය දරුවන්ට තියෙන ප්‍රශ්න අපිට තියෙන ප්‍රශ්න රටට තිබුණු ප්‍රශ්න මේ ඔක්කොමත් එක්ක අපි ක්‍රමක්‍රමයෙන් මේ ඉලක්කය කරා ගියා. ඒ අනුව අපිට දරුවන් 5,17,496ක් මේ විභාගයට පෙනී සිටිනවා. එයින් 4,07,129ක් පාසල් අයදුම්කරුවන් 1,10,367ක් පෞද්ගලික. විභාග මධ්‍යස්ථාන ලංකාව පුරා 3,844යි. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542යි. ප්‍රාදේශීය ක්‍රැස්කිරීම් මධ්‍යස්ථාන 33යි. ඒ වගේම දරුවන්ට අවශ්‍ය වන විභාග පෙනී සිටීමට අවශ්‍ය වන ප්‍රවේශ පත්‍ර සියල්ල තැපැල් කර අවසන් මම හිතන්නේ දැන් දරුවන්ට ලැබිලා ඇති. සියලු විභාග කාර්ය මණ්ඩල පත් කළා අවසන් 20000ක සහ 25000ක අතර කාර්ය මණ්ඩලයක් විභාග ශාලාවලට සියලුම පළාත් අධ්‍යක්ෂරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂරු සහ විභාග භාර අධ්‍යාපන අධ්‍යක්ෂරු සියලුන් ඉඳගෙන මේ කාර්ය සංවිධානය කරනවා. ඉතින් මම හිතන්නේ ලබන සඳුදා උදේ 8:30ට අපේ දරුවන් වෙනුවෙන් සියල්ල සූදානම්.
දැන් ඔබතුමන් කිව්වේ අපිත් එක්ක මේ මැදිරියට එන වෙලාවෙත් ඔබතුමන් කිව්වේ විභාග දෙපාර්තමේන්තුවම ඔබතුමන් ලැබුව නිදි වර්ජිතව ඊ රාත්‍රියේත් මේ දරුවන් වෙනුවෙන් අවශ්‍ය කැපකිරීම කරනවා කියලා. අපි ඒක ජාතික ගුවන්විදුලි විදියට අගය කරන කමන්ට. ඔබතුමන් කිව්වා ප්‍රවේශ පත්‍ර කාලසටහන් දරුවන්ට ලැබිලා ඇති කියලා. ලැබෙන්න ඕනේ මේ වෙනකොට. මොකද අනිත් විභාගේ තාමත් එහෙම ලැබිච්ච නැති දරුවෙක් ඉන්නවා නම් ඒ අය මොකක්ද කරන්න ඕනේ? ඔව් දැන් පැය 24ම අපේ පාසල් විභාග සංවිධාන ශාඛාව විවෘතයි. මේ මොහොතේ විවෘතයි. 2.784.208 2.784.537 ඒ වගේම හොට්ලයින් එක 1911 මගේ මතක හැටියට 1911 මේ වෙලාවේ මේ අපේ කාර්ය මණ්ඩලයේ සූදානම්ින් ඉන්නවා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අදත් හෙටත් ඒ අවශ්‍ය කටයුතු දරුවෝ වෙනුවෙන් ඉටු කරන්න. ආයෙත් දුරකථන අංක දෙක කියමුද තරහ නැතුව? 2.784.208 2.784.537 දරුවෙක්ට අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට යම් ආකාරයක විභාග ප්‍රවේශ පත්‍රය ලැබිලා නැත්නම් කාලසටහන තවමත් ලැබිලා නැත්නම් ඔබට පුළුවන් මෙන්න මේ කිව්ව දුරකථන අංක වලට කතා කරලා ඒ ගැටලුව निराකරණය කරගන්න. මේ ඕනම ගැටලුවක් සමහර දරුවන්ගේ විෂය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු ඕනම එකක් සඳහා මේ දුරකථන අංක වලට කතා කරොත් විභාග කොමසාරිස් ජෙනරාල්තුමා විසඳුමක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා නේද? අනිවාර්යයෙන්. දැන් ඊළඟ ප්‍රශ්නේ දැන් විශේෂයෙන්ම දරුවෝගේ මේ විභාගය පිළිබඳව කතා කරද්දී මේ සඳහා මේ උපකාරක පන්ති පිළිබඳව අර මුලින්ම සීමාවක් දාලා තිබුණා. ඒ සීමාව යම් තරමකට දීර්ඝ කරලා තිබුණා. දැන් ඒක අවසන්ද? අවසන් වෙන්නේ විභාගය අවසන් වුණාට පස්සේ. ඒ කියන්නේ අපි 17 වෙනිදා ඉඳලා තමයි උපකාරක රාත්‍රී 12 සිට නවත්තලා තිබුණා. නමුත් දසදෙසින් දෙමාපියන් අපේ සිසුන් විභාග අපේක්ෂකයින් ගුරුවරුන්ගේ ඉල්ලීම පරිදි මොකද පහුගිය කාලය තුළ මේ ආසන්නතම කාලය තුළ පැවති රටේ වාතාවරණය අනුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට යම් බාධාවක් පැමිණියා. ඒ සාරාංශගත අපි කියන සම්මන්ත්‍රණ හෝ වෙනත් උපකාරක විභාග සූදානම් කිරීම ආදී සඳහා සහභාගී වීමට හෝ ඒවා ක්‍රියාත්මක නොවීම නිසා දරුවන්ට පාඩුවක් සිද්ධ වුණා කියලා. ඒතර ඒ නිසා සමහරට අහන්න මේ අවසාන දවස් කීපෙද දරුවෝ පාඩම් ගන්නෑ. මම හිතන්නේ විභාගය පටන් ගන්න තෙක් සහ විභාගය යන අතරතුරත් ළමයි දරුවෝ සූදානම් වෙනවා. ඉතින් ඒ වුණාට අපි වළක්වලා තියෙනවා මේ අනවශ්‍ය විදිහට දරුවන්ට විභාග එල්ල කරලා යම් හින්ට්ස් නැත්තම් මෙන්න මේවා මේවා ඉන්න පුළුවන් මේවා බලා ගන්න කියලා ළමයින්ට අන්තිම මොහොතේ රෑ 12ට එකට මෙසේජස් දෙන තත්ත්වයක් පහුගිය උසස් පෙළ විභාගෙත් තිබුණා. එහෙම ආවම දරුවෝ කලබල වෙනවා. දරුවන්ට පීඩනයක්. දරුවෝ පාඩම් කරපු දේ අතහැරලා මේ දෙන ක්ලූස් වලට මේ දෙන ඔත්තු වලට මේ දෙන ඉලක්ක වලට රැවටෙන්න පුළුවන්. එහෙම රැවටුනොත් ළමයින්ගේ අර මෙතෙක්කල් කරගෙන ආපු රටාවත් එක්ක ඒ කරුණු කාරණා මේ මොලේ තැම්පත් කරන මහන්සියලා පාඩම් කරලා ඒ කරුණු වලට වඩා මේවා කෙරෙහි විශ්වාසය තිබුවාම සමහර බොහෝ විට මේවා එනේවා සත්‍ය නෙවෙයි. ඒතර ළමයා අතරමං වෙනවා. ළමයා අතරමං වීම ලැබීම තමයි මේ විදිහේ නීතිය ක්‍රියාත්මක කරන. නමුත් මේ පහුගිය කාලය තුල වෙච්ච සිදුවීම් එක්ක දරුවන්ට තව ටිකක් සූදානම් වෙන්න අපි අවස්ථාව ලබා දෙන්න ඕන කියලා තීරණය කරා. ඒ අනුව තමයි 20 වෙනිදා රාත්‍රී 12 වන තෙක් උපකාරක පන්ති හෝ සම්බන්ධන පැවැත්වීමට අවසර දුන්නේ. දැන් ඒ තහනම් දැන් මේ වෙලාවේ තහනම් විභාගය අවසන් වන තෙක් ඒක දරුවට සැනසille විභාගය කරන්න ඉඩ දීමේ හුදෙක් ඒ පරමාර්ථයෙන් පමණයි අපි ඒ ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා දරුවෝ තමන්ගේ විෂය තමන් හදාරපු විෂය කරුණු මත ඉඳගෙන තමන්ගේ දෙපයින් නැගී සිටගෙන තමන්ගේ සාරාංශගත සටහන් නැති තමන් පසුගිය විභාග ප්‍රශ්න වලට උත්තර ලියලා ඇති. ඉතින් ඒ වගේ අභ්‍යාස කරලා ඇති ඒවා පරිශීලනය කරමින් විභාග දවස් 9 තුළ දවසෙන් දවස මේ එක ප්‍රශ්න පත්‍රය දිහා බලාගෙන පිළිතුරු ලියමින් ඉදිරියට ගිහිල්ලා 2022 ජූනි 1 වෙනිදා වෙනකොට බදා දෙනකොට විභාගය අවසන් කරනවා. ඉතින් ඒ නිසා දරුවන්ට නිවි හැනහිල්ලේ පාඩම් කරලා විභාගය ලියන්න නිසා තමයි මේ නීතිය හඳුන්වලා දීලා තියෙන්නේ. නමුත් අපි තව ටිකක් ළමයින්ට සූදානම් වෙන්න අවස්ථාවක් දුන්නා. දැන් විභාග කොමසාරිස් ජෙනරාල්තුමා මේ ප්‍රශ්නේ දැන් අහලා වැඩකුත් නැහැ. හැබැයි මේක පස්සේ එන්න පුළුවන් ප්‍රශ්නයක්.
මොකද දැන් ඔබතුමන්ලා මේ තිබුණු සැලසුම් එක්ක දෙසැම්බර් මාස විභාගේ මේ මැයි මාස 23 වෙනකන් ආවා. ඒත් ඔබතුමන්ලා හදපු සැලසුම මෙන්න මේ දින ගණන පැවැත්විය යුතුයි කියලා කිව්වට පාසල පවත්වන්න බැරි වුණා. දැන් මේ දරුවන්ගේ ওই දින ගණන පවත්වන්න බැරි වෙච්ච නිසා මේ දරුවන්ගේ විෂය නිර්දේශ හැමතැනම මේක එක පාසලක දෙයක නෙවෙයි සමස්තයක් විතර ගත්තම රටේ තියෙන පාසල් 10000කට වැඩි හැමතැනකම විෂය නිර්දේශය ආවරණය කළාද තියෙන සියලු දරුවන්. ඔව් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සම්බන්ධව තීරණ ගැනීමට පෙර සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ පාසල්වල විදුහල්පතිවරුන් සමග අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික අධ්‍යාපන ආයතන සමග සාකච්ඡා කරලා ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස අරගෙන තමයි විභාග දෙපාර්තමේන්තුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් දන්වන්නේ පාසල් කටයුතු ශාඛාව මේ කාලේ විභාගයේ තිබිය යුතුයි කියලා. ඒ තීරණය ගත්තේ ඒ ඇත්ත එක සාකච්ඡා කරලා විෂය නිර්දේශය ආවරණය කරලා නැත්නම් මේ ඉදිරි කාලය තුල ඒ කාලේ තීරණය ගත් සමය තුල ඉදිරි කාලය තුල ඉදිරි කටයුතු සම්පූර්ණ කරන්න කියලා. ඉතින් මේක රටේ පොදුවේ සියලුම දරුවන්ට පැවති කාර්යභාරයක්. එතකොට පැවති වාතාවරණයක්. ඉතින් ඒ වාතාවරණය කාටත් එකයි. ඒතර එහෙම සම වාතාවරණයක් නිසා කණ්ඩායමකට වාසියක් වෙනවා කණ්ඩායමට අවාසියක් වෙනවා කියලා කියන්න බෑ. හැබැයි දරුවෝ උනන්දු වෙන තරමට වාසිය ලැබෙනවා. හේතුව අධ්‍යාපනය කියන්නේ ගුරුවරුන්ම ඉගෙනීම කියන එකම නෙමෙයි. සෙල්ෆ් අපේ ලංකාවේ තියෙන අඩුවක් තමයි ස්වයං අධ්‍යයනයට දරුවන් හුරු නොකිරීම. සාමාන්‍ය ලෝකයේ වර්තමාන අධ්‍යාපන රටාවන් තුළ සෙල්ෆ් ස්ටඩීස් නැත්නම් ස්වයං අධ්‍යයනයට තමයි වැඩිපුර තැනක් තියෙන්නේ. ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලත් යෝජිත ප්‍රතිසංස්කරණ වලත් තියෙන්නේ ස්වයං අධ්‍යයනය. ඒ නිසා මම හිතන්නේ පහුගිය කාලෙ තුළ විදුහල්පතිතුමාලා ගුරු මව්වරු පියවරු විශාල මහන්සියක් දරුවා අඩුපාඩු සම්පූර්ණ කරන්න. ඒ අනුව දැනට දරුවන්ට ඒ විෂය නිර්දේශ සියල්ල ආවරණය කරලා ඒ ගැනීම කටයුතු අවසන් කරලා තියෙනවා. ඒ වගේම සූදානම් කටයුතුත් කරලා. දැන් දරුවන්ගේ අනන්‍යතාවය තමයි ඊළඟට වැදගත් දේ. දැන් සමහරලාට තැපැල් හැඳුනුම්පතක් එහෙම නැත්නම් වෙනදා ඡායාරූපයක් සහතික කරගෙන මේවා තමයි කොහොමද ඒ තියෙන තත්ත්වය. මොකද සමහරලාට හැඳුනුම්පත් ලබා ගැනීම වගේ ගැටලු වෙන්න පුළුවන් මේ පහුගිය කාලේ තිබුණු ප්‍රශ්නයක. මොනවාද මේ වතාවේ දීලා තිබෙන සහන? අපි සාමාන්‍ය හැමදාම තියෙන සහන මේ සැරේත් තියෙනවා. ඒක විශේෂම සහනයක් කියලා නෙමෙයි. හැඳුනුම්පත නැති වුණත් ඒ වගේම පෝස්ටල් හැඳුනුම්පතක් හෝ ජාතික හැඳුනුම්පතක් නැති වුණත් ඊළඟට අපිට යන්න තියෙන දරුවට ෆොටෝ දෙකක් අරගෙන ඡායාරූප දෙකක් අරගෙන පාසල් ඇදුම් කරුවන් නම් කලාප අධ්‍යාපන විදුහල්පතිතුමා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා මේ දරුවගේ රූපයත් පෙනුමත් අත්සනත් සහතික කරලා ඒ සීල් එක තියලා දෙන එක. එහෙම නැත්නම් පෞද්ගලික නම් ග්‍රාම නිලධාරීතුමා ප්‍රාදේශීය ලේකම්තුමා කලාප අධ්‍යක්ෂතුමා එතකොට ඒ ඡායාරූප දෙකක් අරගෙන යන්න පුළුවන්. දැන් සමහරවිට මේ අවසාන වෙලේ ඡායාරූප හැඳුනුම්පත නැති වෙලා ඡායාරූප ගන්න වෙලාවකුත් නැහැ. එවිටත් මේ ඇඩ්මිෂන් එක අරගෙන ඇඩ්මිෂන් එකේ දැන් විභාග ශාලාවට ගිහිලා කියන්න පුළුවන් මට මේ මෙන්න මෙහෙම අකරතැබ්බේ මුණ බාන සිදු වුණා මට විභාගෙට ලියන්න ඉඩ දෙන්න. ඒතකොට අපි කියනවා විරෝධතා මැද පෙනී සිටීම කියලා. ඒ කියන්නේ ප්‍රතිඵල නිකුත් කිරීමේ තීරණය දෙන්නේ පසුව. එතකොට ඒ අතරතුර ෆොටෝ දෙකක් සහතික කරලා විභාගය අනතුරුතර මේ දරුවට කියන්න බෑ මේ පුතාට දුවට කියන්න බෑ මම මේ විභාගී කාලය තුල කොහොම හරි මොකද සමහර දවස්වල ගත්තොත් එහෙම සිකුරාදා වරුවක් විභාගේ නැහැ සන්දත් වරුවක් විභාගේ නැහැ සවස් වරුව මේ කාලසටහන දිහා බැලුවම විවේකයේ තියෙනවා. ඉතින් ශනික ඡායාරූප ගන්නත් පුළුවන්. දෙමාපියන් මේකට උනන්දු වෙලා ඒ ඡායාරූප දෙකක් සහතික කරලා දුන්නොත් ඒක ඇඩ්මිෂන් එකත් එක්ක අමුණලා විභාග දෙපාර්තමේන්තුවට එනවා. ඊට පස්සේ විභාග දෙපාර්තමේන්තුවට ආවට පස්සේ අපි මේ දරුවගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නැවතත් මොකද මේ වගේ ප්‍රශ්න තියෙන දරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කරන්න වෙනවා. මොකද සමහර අය වංචා සහගත ලෙස මේ හැඳුනුම්පත නැති වුණා කියලා ඇවිල්ලා ෆොටෝ දෙකක් අසනම ඒ ෆොටෝ දෙකේ ඒ ෆොටෝ වල ඉන්න ලියන කෙනා නමුත් ලියන්නේ වෙන කෙනෙකුට. එහෙම අයත් ඉන්නවා. ඒ නිසා නැවතත් අපි අත්අකුරු බලලා ඒ පුතාව දුව ගෙන්නලා මෙයාමද මේ ලියලා තියෙන්නේ කියලා පරීක්ෂා කරලා බලලා තමයි ප්‍රතිඵල දෙන්නේ. එකපාරට පළවෙනි නිකුතුවේම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ එහෙම අයට. විමර්ශන කටයුතු වලින් පස්සේ ප්‍රතිඵලය ලබා දෙනවා. එහෙම විභාග වැරද්දක් වුණොත් අකටයුත්තක් වුණොත් මොකක්ද සිදු වෙන්නේ? ඒක ජීවිතේට මහා අපරාධයක් වෙනවා. හේතුව අවුරුදු 2-3ක් අවුරුදු 4-5ක් විභාග තහනම් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමන්ගේ වයස යනවා. එතකොට තමන්ගේ වෘත්තීය ජීවිතයට හෝ උසස් අධ්‍යාපනයට හෝ ඇතුළත් වීමට අවශ්‍ය කාලය මදි වෙනවා. ඊට පස්සේ ළමයින්ට අධ්‍යාපනය අමතක වෙනවා. දැන් මේවරත් විභාගය
වරින් වර කතා ගියා ඔය ප්‍රශ්න ගැටලු තිබුණු කාලේ විභාගේ කල් යනවා කියලා. ඒතර ළමයි සමහර ළමයි මට දෙමව්පියෝ කතා කරනවා සර් විභාග කල් දාන්නම් එපා අපේ මේ පුතා මේ ගොසිප් නිවුස් එක නැත්තම් මේ අන්තර්ජාලයේ සැරිසරන මේ ප්‍රවෘත්ති දැකලා පොට්ටි කල්ලලා විසි කරා විභාග කරන්නේ නැහැ කියලා. ඒතර හුඟක් ළමයි කතා කරලා කිව්වා දැන් කල් දැම්ම ඇති දැන් විභාගේ තියන්න ඕනේ ඇයි සර් ආයෙත් කල් දාන්න හදන්නේ කියලා. මම කිව්වා අපි කිව්වා එහෙම එකක් නැහැ මේ අසත්‍ය ප්‍රචාරයක් කියලා. මොකද කල් දැම්ම ඇති දැන් මාස 5ක් හොඳටම ප්‍රමාණවත් කියන ළමයි කාලේ අපතේ ගියා. ඒ නිසා දරුවන්ට සර්ව සාධාරණ ඉෂ්ට කිරීම උදෙසා තමයි මේ ආකාරයට මේ දින විභාගය පවත්වන්නේ. ඉතින් දරුවෝ මම හිතනවා දැන් සූදානම් වෙලා ඇති ඒ අභියෝගයට මුහුණ දෙන්න. දැන් මේ විභාගය මාස 5ක් පස්සට ගියේ COVID-19 නිසා. ඒකට තව ආසන්න වර්තමාන හේතුත් බලපෑම් කළා. හැබැයි කොහොමවත් විභාගය ඔබතුමාලා මේ COVID-19 නිසා මේ මාසේ 23 වෙනිදා පවත්වනවා කියලා කිව්වට ඒක සඳහන් කරා. ඒකේ වෙනසක් වුණ නැහැ. දැන් මේ වෙන්නේ COVID නිසානේ. දැන් COVID තාමත් අපි මුවාවරණය පළඳනවා. ඒ නිර්ණායක ටික තාමත් ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. මෙවර විභාග ශාලාව තුළදී දරුවන්ට මුවාවරණය පැළඳීම පිළිබඳව යම්කිසි ඒ විදිහටම කරන්න ඕනේද? එහෙම නැත්නම් මුවාවරණය ඕනේ නැද්ද? මොන හරි වෙනසක් තියෙනවද මේ අතරේ? මුවාවරණය පැළඳීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ගේ මතය තවමත් මුවාවරණය ඉවත් කරලා නැහැ. එක සැරයක් ඉවත් කරා නමුත් ආපහු ඒක ක්‍රියාත්මක වුණා. විභාග ශාලාවට ඇවිල්ලා විභාග ශාලාවේ වාඩි වෙනකන් මුවාවරණය පැළඳීම තමයි අත්‍යවශ්‍ය. සමහර දරුවෙකුට හිතෙනවා විභාග ශාලාවෙත් මුවාවරණය පැළඳලා ඉන්න කියලා ඒක ගැටලුවක් පැළඳලා ඉන්න පුළුවන්. හැබැයි සමහරට දැන් විභාග ප්‍රශ්න පත්‍රය අතර ගත්ත වෙලාව ඉඳලා පොඩ්ඩක් හුස්ම ගැනීමේ වේගය වැඩි වෙනවා. ඔක්සිජන් ප්‍රමාණය ඕන වෙනවා ඇඟට. එතකොට දරුවන්ට යම්කිසි අර ශරීරයේ තියෙන ඒ වේගවත් හෘද ස්පන්දනයත් එක්ක වැඩියෙන් හුස්ම ගන්න ඒක අපිට නොති විභාගයක් ලියනකොට මුලින්ම එහෙම එකක් තියෙනවනේ. ඉතින් ඒ වගේ වෙලාවට ගලවලා පැත්තකින් තියලා විභාගෙ ලිව්වට ගැටලුවක් නැති බව තමයි අපිට දුරස්ථභාවයක් තියෙනවා විභාග ශාලාවේ. ඒක නිසා ඒ වෙලාවේ හැබැයි පාරකට එනකොට දාලා එන එක මම හිතන්නේ වඩාත්ම හොඳයි. අනිවාර්යයි කියන්න පුළුවන්. මොකද යම් කිසි රෝගියෙක් මුණ ගැසුනොත් තමන්ට රෝගය බෝ වෙන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න භාවයේදී විශේෂයෙන් අනිත් පුරුදු ආහාර ගැනීම පුරුද්ද එකම වතුර බෝතලේ අරගෙන වතුර බොන්න නැතුව යාළුවෝ අර ෂෙයා කරන එක කරන්න බෑ. තවමත් ඒක කරන්න බෑ. එක දරුවෙකුට තිබුණොත් හැදෙන්න පුළුවන්. ඉතින් මෙවර විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපිට උපදෙස් ලබා දීලා තිනවා විශේෂ කාමර දෙකක් සූදානම් කරන්න. එකක් කොවිඩ් රෝගීන් විදිහට වාර්තා සහිතව આવොත් වෙන් කරලා තියන්න. නැත්නම් රෝගී ලක්ෂණ આવොත් වෙන් කරලා තියන්න. ඉතින් ඒ සඳහා සෑම විභාග මධ්‍යස්ථානයකම එවැනි කාමර දෙකක් කාමර ලෑස්ති කරලා තියෙනවා. ඉතින් නමුත් මං හිතන විදිහට ලොකු බලපෑමක් දැනට පේන්නේ නැහැ. නමුත් අපේ සූදානම තියෙනවා කාමරයක් හෝ දෙකක් සූදානම් කරලා තියෙනවා මේ සඳහා. දැන් මේ ප්‍රශ්නේ COVID-19 නෙවෙයි. දැන් COVID-19 නම් දැන් ගොඩක් දුරට අඩුයි. එහෙම අර ඔබතුමන් කිව්වා වගේ සූදානමක් තිබ්බට එහෙම ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ. හැබැයි ගැටලුව තියෙන්නේ දැන් මේ වර්තමාන තත්වය. ඔව්. දරුවන්ට පාඩම් කටයුතු කරන්න ගියාම විදුලි බලය යන හිටනවා. ඒ පිළිබඳ ප්‍රශ්න තියෙනවා. දරුවන්ට විභාග මධ්‍යස්ථානයට යද්දී ඒ ප්‍රවාහන ගැටලුව වලට මුහුණ දෙන්න පුළුවන්. සමහරවිට ගෙදර පෞද්ගලික වාහනයක් තිබ්බත් ඉන්ධන ටික හොයාගන්න නැහැ. පාරේ බස් ටික යනවා දෙනවාද කියන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ අත්‍යවශ්‍ය දේවල් ටික දරුවා පාසලට ගෙනියන්න එතකම දරුවට ඊට පෙර ආතුව පාඩම් කරන්න අපි මේකෙන් පළවෙනි එක ගමුකෝ විදුලි බලය කියන එක. ඒ සඳහා මොකක්ද ඔබතුමන්ලා යම් සාකච්ඡා කරලා තියෙනවද මේ හා සම්බන්ධ සිසු ආයතන සමග? අපි ආයතන කීපයක් සමග සාකච්ඡා කරලා යම් තීරණ අරගෙන තියෙනවා මේ සියලු ගැටලු සඳහා. පළවෙනි දේ තමයි ඔබ ඇහුවේ විදුලි බලය. විදුලි බලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කමිෂන් සභාවේ ජනක සභාපතිතුමා ජනරත්න ඇමැතිතුමා ඒ වගේම විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් සියලු දෙනා සමග අපි සාකච්ඡා කරා. පැය දෙක තුනක් සාකච්ඡා කරලා අපේ සභාපතිතුමා මහජන උපයෝගිතා කමිෂන් සභාවේ සභාපතිතුමා සියලු දෙනාම එකඟතාවයකට පත් කරගත්තා. මේ කාලය තුල
විභාග කාලය තුල විදුලිය අත්හිටුවීම නතර කරන්න. ඒකේ විශේෂයෙන් කියන්නේ මේ 22 සිට ජූනි 1 දක්වා විදුලිය කප්පාදු කාලසටහන අපේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සභාව විසින් ප්‍රකාශයට පත් කළ ප්‍රවෘත්ති නිවේදනයක් විතර දැන් දාලා තිනවා මේ කාලය තුලදී කිසිම විදුලි කප්පාදුවක් කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා දරුවන්ට විශේෂයෙන් යම් කිසි සහනයක් ලබා දීලා තිනවා විදුලිය දිවා රාත්‍රී උපරිම ආකාරයෙන් සමහරට යම් සිද්ධියක් වෙන්න පුළුවන්. නමුත් උපරිම ආකාරයෙන් උත්සාහ දරන්නේ නොකපා ඉන්න නැත්නම් විසන්දි නොකර ඉන්න. විභාගයේ පැවැත්වෙන දින කිහිපය තුළ. දැන් විභාග කොමසාරිස් ජෙනරාල්තුමා LMD ධර්මසේන මැතිතුමනි ඊළඟ දේ තමයි ප්‍රවාහනය. දරුවා පාසලට අරගෙන යන එක. වෙනදනම් දරුවෝ දුම්රිය භාවිත කරනවා, බස් රථය භාවිත කරනවා, එහෙම නැත්නම් Tamanගේ අම්මා හරි තාත්තා හරි පෞද්ගලික වාහනයකින් විභාග මධ්‍යස්ථානයට අරගෙන එනවා. මෙහිදී මේ වතාවේ යම් ආකාරයක ගැටලු මතුවෙන්න පුළුවන් මේ තිබෙන ප්‍රශ්නත් එක්ක. ඒ සඳහා ඔබතුමාලා යම් සොයා බැලීමක් කළා තියෙනවද? ඔව්, අපි සාකච්ඡාවක් පැවැත්වුවා සියලුම බලධාරීන් එක්ක අත්‍යවශ්‍ය සේවා කොමසාරි ජෙනරාල්තුමා, ඒ වගේම මහජන උපයෝගිතා කොමිෂන් සභාපතිතුමා, ඒ වගේම ලංගම සභාපතිතුමා, දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමා, ඒ වගේම පෞද්ගලික බස් සංගමයේ ගැමුණු විජේරත් මහත්මයා මේ සියලු දෙනාත් එක්කම සාකච්ඡා කළා. යම් තීරණ වගේ තීරණ සඳහා අපි තීරණ ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වුණා එතුමන්ලා. පළවෙනි එක තමයි අපේ ශ්‍රී ලංගම සභාපතිතුමා අපි එතුමාට දුන්නා අපේ කාලසටහන, එතුමාට දුන්නා විභාග මධ්‍යස්ථාන ලේඛනය. මේ සියලු දේ ලබා දීලා මෙන්න මේ දරුවන්ට මෙන්න මේ පාසල් වලට මේ ආකාරයට අපිට 23 වෙනිදා ඉඳලා ජූනි 1 වෙනිදානකම් අවශ්‍ය ප්‍රවාහන පහසු පොදු ප්‍රවාහන පහසුකම දෙන්න කියලා. එතකොට කාලසටහන විභාග පටන් ගන්නේ 8:00ට. එතුමා පොරොන්දු වුණා 8:00ට නෙමෙයි 8ට නැත්නම් 7:45 නැත්නම් 7:00ට ඒ රූට් වල ඒ පාරවල් වල අවසාන නැවතුම 7:45 පමණ වන විට ඒ බස් නැවතුම ඒ බස් එකේ අවසාන ඉලක්කය නැත්නම් අපි ඒ ගමනාන්තය ඒ විදිහට සැලසුම් කරන්න නිසා එතුමා සියලුම CTB ඩිපෝ කළමනාකරතුමන්ලත් සමග සමස්ත ශ්‍රී ලංකාවෙම සාකච්ඡා කරලා අවශ්‍ය චක්‍රලේඛ සියල්ල නිකුත් කරලා තියෙනවා. ඉතින් අනුව විශේෂයෙන් මේ පීක් ටයිම් එක කියන්නේ දැන් මේ උදේ විභාග පටන් ගන්නලාට වැඩිපුර බස් ප්‍රමාණයක් පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක කරන්න පොරොන්දු වෙනවා. ඒ වගේම ගැමුණු විජේරත්න මහත්මයාත් සියලු බස් සංගම් සමග එකතුව කිසිම ගැටලුවක් නැතුව මේ වෙලාවේදී කිසිදු වෘත්තීය අයිතිවාසිකමක් හිතන්නේ නැතුව දරුවෝ වෙනුවෙන් මේ බස් පෞද්ගලික බස් රථත් ක්‍රියාත්මක කරන්න පොරොන්දු වෙනවා. සිසු සැරිය අනිවාර්යෙන් මේ කාලේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වගේම ලංගම සභාපතිතුමා පොරොන්දු වුණා බස් විභාග ශාලාවත් එක්ක සමහර ප්‍රදේශවල බස් එක විභාග ශාලාවටම ගමනාන්තය ලෙස පරිවර්තනය කරන්න. එතකොට මම හිතනවා ඒ පැත්තෙන් ඒ බස් රථ ප්‍රවාහනය පෞද්ගලික රාජ්‍ය සහ පෞද්ගලික ඒ වගේම දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමා සහ සාමාන්‍ය අධිකාරීතුමා දුම්රිය ගමනාන්තත් ඒ විදිහට විභාගයට පෙර ඒ ගමනාන්තය කරා යන වැඩසටහනක් සකස් කරන්න පොරොන්දු වුණා. එතකොට මම හිතන්නේ විශේෂයෙන් දරුවන්ට කියන්නේ මේ හැම පහසුකමක්ම දෙමව්පියන්ටත් මේ කියන්නේ. සියලු පහසුකම් දැන් වර්තමානයේ නැහැනේ. ආහාර ද්‍රව්‍ය ගත්තත්, විදුලිය ගත්තත්, සමහරට විදුලි බලය නිසා ජල පානීය ජලය ගත්තත් නැත්නම් ඊළඟට ඉන්ධන ගත්ත මේ හැම දෙයක්ම ගැටලුවක් තියෙනවා වර්තමානයේ. ඉතින් ඒ ගැටලුව තියෙනවා කියලා අපි විභාග මධ්‍යස්ථානයේ අපිට යන්න විදිහක් නැහැ. වාහනේ තෙල් නැත්නම් වෙන හේතු කියලා මේ මේක අපිට මේ සියල්ල එකපාරට විභාග දෙපාර්තමේන්තුවට විසඳන්නත් බෑ. ඒ නිසා අපි මේ රජයේ මේ සියලු ආයතන උපයෝග කරගෙන එතුමන්ලත් එක්ක කතා කරලා පියවර රාශියක් අරන් තිනවා. හැබැයි මේ පියවර රාශිය මෙම පියවරත් අරගත්තත් වැරදිලා හරියම් ප්‍රශ්නයක් ගැටලුවක් වෙනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ වෙනදට වඩා වේලාසනින් සූදානම් වීම. වෙනදා විභාග ශාලාවට මේ පුතාලගේ අයියලා අක්කලා එක්කන්ගේ ගෙදරින් 7ට නම් 7යි කාලට නම් 7:00ට නම් දැන් එක්කන් යන්න ඕනේ 6ට 6:00ට.
ඒ කියන්නේ අපි දැන් කාල කළමනාකරණය මේ ගැටලුත් එක්ක සකස් කරගන්න ඕන. මොකද ඇතිතරම් කාලය තියාගෙන දරුවව කොහොම හරි විභාග ශාලාවට ගෙනියන්න. එපමණක් නෙවෙයි මහජන අපේ පොදු අපි කියන වාහන නැත්නම් රථ හිමිකරුවන් පාර යන කාර් එකක් යන්න පුළුවන්, වෑන් එකක් යන්න පුළුවන්. රීදුරු මහත්තයයි නැත්නම් එතුමාගේ භාර්යාව පමණක්, නැත්නම් රීදුරු මහත්මයා පමණක්, නැත්නම් වාහන අයිතිකරු පමණක් යන්න. වාහනේ හිස් තියෙනවා, සීට්ස් තියෙනවා, ළමයි ටිකක් පාරේ ඉන්නවා. ඉතින් මේ වෙලාව රටක් ජාතියක් හැටියට අපි සියල්ලම මේ දරුවන්ගේ බර කරට ගන්න ඕනේ. දරුවන්ට උපරිම පහසුකම් අපි දෙන්න ඕනේ. නිසා ඒ අයගෙනුත් අපි ඉල්ලා සිටිනවා ඇත්තටම උදව් කරන්න. දරුවන්ට උදව් කරන්න. අසරණ වෙලා ඉන්නේ මේ වගේ මම හිතන්නේ මේ තරම් දුක් විඳ නැත්නම් ගැටලු ආශිර්වාද මුහුණ දුන්නු දරු පරපුරක් අතීතයේදී හිටියේ නෑ. මොකද සියලු දේ පැත්තෙන් බැලුවත් දරුවන්ට මානසික පීඩාවක් තියෙනවා. පාසල ගත්තත් පාසලට යන්න බැරි වීම, එතකොට සැප පහසුකම්, ආහාර පාන, මිල ගණන්, ගෑස් ගැටලු, ඒ හැම ගැටලුවකින්ම දරුවත් පෙළෙනවා. ඉතින් දරුවා එතකොට මේ බරත් තියාගෙන තමයි මේ විභාගෙට යන්නේ. ඉතින් ඒ නිසා අපි ඊටාම කරුණාවෙන් අපේ ආදරණීය ඉල්ලීමක් මේ කරන්නේ. ඇත්තටම දරුවන්ට ආදරේ අපි ඔක්කොම. මේ දරුවෝ තමයි අපි තව අවුරුදු 10කින් 15 මේ රට බාර ගන්න ඉන්නේ. මේගොල්ලන්ට තවදුරටත් ප්‍රමාද වී ඉන්න කාලයක් නෑ. දැන් ඔය මේ විශේෂයෙන්ම මුහුණු උපතෙත් ඔය ඔබතුමන් සඳහන් කරපු කාරණාව ඉතා පැහැදිලිව හැමදෙනාම වගේ ෂෙයා කරලා තිබුණු පණිවිඩයක්. මොකද මේ දරුවෙක් පාරේ යනවා දැක්කොත් Taman පෞද්ගලික වාහනයෙන් නම් යන්න පුළුවන් තරම් දුරට විභාග මධ්‍යස්ථානයේ අසරට දරුවා අරගෙන යන්න කියලා. ඒක ඉතා හොඳ යෝජනාවක්. මුහුණු උපතේ කාලෙකින් ඉතා හොඳ දෙයක් හැමෝම එකතු වෙලා ෂෙයා කරපු අවස්ථාවක්. ඒ නිසා අපි ඒ උදව්ව අපිට පුළුවන් නම් අපි ලබන සඳුදා ඉඳන් දරුවන්ට කරමු. දැන් ඔය කොහොම හරි විවිධ ක්‍රම වලට තව අදහසක් තියෙනවා. අපි විදුහල්පතිතුමන්ලා තුමියන්ලන් ඉල්ලා සිටිනවා විශේෂයෙන් නේවාසිකාගාර තියෙන විදුහල්පතිතුමන්ලා තුමියන්ලා. දැන් උදාහරණයක් ගත්තොත් ගාල්ලේ ළමයෙක් කොළඹ පාසලකට ශිෂ්‍යත්ව සමත්වලා ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට පාසල ගහුවාන් පස්සේ හොස්ටල් අරින්න බෑ වහනවායි කියලා කවුරු හරි විදුහල්පතිතුමේ හරි තුමියක් හරි කිව්වොත් ළමයාට එන්න විදිහක් නැහැ. ළමයා ගාල්ලේ ඉඳලා එක්ක බස් එකකින් නැත්නම් යවට නතර වෙන්න ඕනේ. මම ඊටාම කාරුණිකව සියලුම විදුහල්පතිතුමන්ලා තුමියන්ලා ඉල්ලා සිටිනවා. සියලුම ඒ නේවාසිකාගාරවල ඉන්න දරුවන්ට 11 පන්ති ඉන්න දරුවෝ ඉන්නවනම් ඒ නේවාසිකාගාරවල උපරිම දරුවන් ප්‍රමාණයක් ඇතුළත් කරලා විභාගෙට පෙනී සිටින අවශ්‍ය ඒ නවාතැන් පහසුකම දෙන්න. එයා ශිෂ්‍යත්වයේ සමත් වෙන්න පුළුවන්, අසමත් වෙන්න පුළුවන්. ශිෂ්‍යත්වයෙන් නැතුව වෙනත් ක්‍රමයකට ඈත පළාතින් ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒ වුණත් ඒ සියලුම දෙනාට අපි අධ්‍යාපන අමාත්‍යාංශය අතිරේක ලේකම් පාසල් කටයුතු ලලිතා ගොඩවල මහත්මිය මෙතෙක් නේවාසිකාගාරයේ නොහිටිය දරුවෙක් වුණත් කමන්නේ. එයා ඉල්ලීමක් කරනවා නම් පුංචි අවස්ථාවක් දෙන්න කියන යෝජනාව ඔබතුමන් කරන්නේ. මේ වෙලාවේ දෙන්න ඕනේ. මේ දරුවන්ට අපි උපරිම පහසුකම දෙන්න ඕනේ. මම කිව්වේ මොකද මමත් ගුරුවරයෙක්. මම අවුරුදු 23 දී පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙක්, අවුරුදු 27 දී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, අවුරුදු 28 දී පාදුක්ක සිරිපිරතන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති. ඒ වගේම කොළඹ ආනන්ද විද්‍යාලයේ, කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති දරුවන් ගැන අපි හොඳටම දන්නවා. ඒ නිසා මේ දරුවන්ට අපි ආදරය උපරිමයෙන් දෙන්න ඕන කාලය. දරුවන්ට ශක්තිය ධෛර්යය උපරිමයෙන් දෙන්න ඕන කාලය. ඒ නිසා අපි වැඩිහිටියන් වශයෙන් සහ ගුරුවරුන්, දෙමව්පියන්, විදුහල්පතිතුන් අපි ඔක්කොම මේ දරුවන්ට උපරිම දේ ලබා දීලා මේ දවස් 10 දරුවෝ සතුටින් තියලා කොහොම හරි මේ ජීවිතේ පළවෙනි කඩුල්ල පළවෙනි පින්ම පයින් අපි අවස්ථාව ලබා දෙන්න ඕනේ. හොඳයි 0112 68 24 11 0112 68 94 28 අපේ දුරකථන අංක දෙක. මම ඔබට යලිත් සඳහන් කරන්නම් 0112 68 24 11 0112 68 94 අපේ දුරකථන අංක දෙක තිබෙනවා. ඔබට යම් කිසි ගැටලුවක් විභාගයේ පිළිබඳව දරුවෙක්ට, අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට, එහෙම නැත්නම් ගුරුවරයෙක්ට, විභාග ශාලාධිපතිවරයෙක්ට කාට හරි යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඍජුව විභාග කොමසාරිස් ජෙනරාල් වරයාට යොමු කිරීමේ හැකියාව තිබෙනවා. විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මැතිතුමනි, දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි ඔය ප්‍රවාහන ක්‍රමවේදයන් කොච්චර හැදුවත් සමහර ලාවට අපේ රටේ නූතනත්වයේ සමහර ගැටලු එක පාරම උත්පාදනය වෙනවා. ඉන්ධන නැහැ කියලා හිතුනම එක පාරම පාර වහලා පාර යන්න දෙන්නේ නැහැ. ගෑස් නැතුනම එක පාරම පාර වහනවා, කාටවත් යන්න දෙන්නේ නැහැ. දැන් ඔහොම ගැටලුවක් ඇවිල්ලා
දරුවෙක්ට නියමිත වෙලාවට විභාග මධ්‍යස්ථානයට යන්න බැරි වුණොත් ඒ දරුවට මොකක්ද දෙන විකල්පය? දරුවට වැඩිපුර කාලයක් දෙනවද? එහෙම නැත්නම් ඒ දරුවට ආසන්නතම විභාග මධ්‍යස්ථානයක් දෙනවද? අපිට සමහර සිදුවීම් පිළිබඳව හරි අනපේක්ෂිත තත්ත්වයන් තියෙන්නේ. ඒ වගේ අනපේක්ෂිත සිදුවීමකදී මොකක්ද තියෙන සැලසුම? ඇත්තටම ඉන්ධන ගැටලුවට විසඳුමකුත් තියෙනවා. ඒකත් එක්කම ওই ප්‍රශ්න ගන්නද? ඔව්. විශේෂයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්තුමා ලිපියකින්ම ප්‍රවෘත්ති නිවේදනයක මේ කැන්ටුවන් චන්ද්‍ර මහත්මයා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරලා තිනවා. විශේෂයෙන් ඉන්ධන ගැටලුව සඳහා ලංගමේනුත් යම්කිසි සහනයකුත් තියෙනවා. ඒ ගැනත් මම පස්සේ කියන්න. අපේ විභාග කාර්ය මණ්ඩල සඳහා විශේෂයෙන් 22 වන ඉරිදා 3 ඉඳලා 5 දක්වා 22 වන ඉරිදා 3 ඉඳලා 5 දක්වා විභාග කාර්ය මොකද ශාලාධිපතිවරුන්ට කාර්ය මණ්ඩල වලටත් ඉන්ධන අවශ්‍යයි. ඒ අයට ඉන්ධන ලබා ගන්න අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ වගේම එතුමා ওই කාලය තුලදී විභාග සඳහා පෙනී සිටින දරුවන්ගේ දෙමව්පියන්ට කනිජ තෙල් සංස්ථා සභාපතිතුමා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ දෙමව්පියන්ටත් විශේෂයෙන් අවස්ථාව ලබා දෙන්න. ඉතින් පොදුවේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ දවසේදී වැඩියෙන් තමන්ගේ පොලිමේ ඉන්නවා නම් විභාගයක් සඳහා දරුවෙක් එකකට යන දෙමව්පියෙක් ඉන්නවා නම් ඒ අයට වැඩිපුර අවස්ථාව දෙන්න. ඒකම 3 ඉඳලා 5 දක්වා අනිවාර්යයෙන්ම විභාග කාර්ය මණ්ඩල වලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට මේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්තුමා සහ ශ්‍රී ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථා සභාපතිතුමා අරගෙන තියෙන පියවර අනුව ඒ 3 සිට 5 දක්වා ඒ අයට රාජකාරී ප්‍රමුඛතාවක් දෙනවා. ඒ ළඟට මොකද තියෙනවනේ යම්කිසි ලේඛනයක් ඒගොල්ලන්ගේ පත්වීම් ලිපිය තියෙනවා. පත්වීම් ලිපිය තියෙනවා. අපි නිකුත් කරපු විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරපු ඒ නිල හැඳුනුම් පද තියෙනවා. තමන්ගේ හැඳුනුම් පදක් තියෙනවා. ඉතින් මේවා ඉදිරිපත් කරලා පැය ගණන් වල පොලිමේ ඉන්නේ නැතුව ගිහිල්ලා ප්‍රමුඛතාවය ලබා ගන්න පුළුවන්. මොකද මේගොල්ලන්ට තෙල් ටික නොදුන්නොත් විභාග ශාලාවට වෙලාවට යන්න බැරිනොත් දරුවන්ට ප්‍රශ්න පත්‍රය දෙන්න බැරි වෙනවා. ඒ නිසා පොදු මහජනතාවෙන් ඉල්ලීම් කරනවා ආවේගශීලී වෙන්න එපා. ඒ වගේ කෙනෙක් මම විභාග රාජකාරී කරන කෙනෙක් නිසා මෙන්න මට මේ තෙල් ටික ගහ ගන්න ඕන කියලා මේ වෙලාවේ ගියොත් ඒ අයට ප්‍රමුඛතාවය දෙන්න. මොකද මේ රටේ අනාගත ලක්ෂ 5ක දරුවන් පිරිසකගේ අනාගතය මේ තීරණය කරන වැදගත්ම ඇගීම් අවස්ථාව, දරුවාගේ අධ්‍යාපනය කොයි ආකාරයද කියලා තක්සේරු කරන අවස්ථාව, ඒ සංවිධානය කරන අවස්ථාව නැත්නම් විභාගේ පවත්වන අවස්ථාවට ඒක හොඳින් සංවිධානය හොඳින් පවත්වන්න අවශ්‍ය සහාය ලබා දෙන්න. කොමසාරිස් ජෙනරාල්තුමාට ඔබතුමා තව කතාවක්. මම ඇහුවේ දැන් හදිස්සියට අර අපි කිව්වාගේ ඔය විභාග මධ්‍යස්ථානවල ඉන්න ගුරුවරුන්ට ගුරුවරියන්ට ඒ කාර්ය මණ්ඩලයේ කතාවනේ. අපි කියමු පාර යන කවුරු හරි කෙනෙක් නේ දරුවොත් ගැටලුවක් නෑ. පාර යන කෙනෙක් Tamanට ඉන්ද්‍ර නෑ කියලා පාර වහනවා. ගෑස් නෑ කියලා පාර වහනවා. විභාගයට යන දරුවෙක්ට එහෙම නැත්නම් ওই කාර්ය මණ්ඩලයේ කෙනෙක්ට නියමිත වෙලාවට යන්න බැරි වෙනවා. එහෙම වුණොත් මොකක්ද දෙන උත්තරය? පළවෙනිම දේ තමයි අපේ වැඩිහිටියන් ඉල්ලා සිටින්නේ. පළවෙනිම දේ මේ පාර වැසීමෙන් මේ ප්‍රශ්නෙට උත්තර හම්බ වෙන්නේ නැහැ. විශේෂයෙන් මේ දවස් 10 තුළ පාර වහන්න එපා. මේ දවස් 10 තුළ ගෑස් ටැංකිය මැද්දේ තියාගෙන හෝ වෙනත් අරගල කරලා හෝ දරුවන්ට විභාගයට යන්න තියෙන අවස්ථාව නැති කරනවා කියන මහා පාප කර්මයක්. මොකද Tamanටත් දරුවෝ ඉන්නවා. මේ දරුවන්ට මේ අපේ දරුවා මේවා මගේ දරුවෝ ඒවා ඔබගේ දරුවෝ ඒවා මේ අපේ රටේ දරුවෝ. මේ දරුවන්ට ওই දවස් 10 තුළ පාර වහන්න නැතුව පාර ඊටාම පාර ක්ලියර් කරලා නැත්නම් පාර නිදහස්ව තියන්න දරුවන්ට විභාග කරා යොමු වෙන්න. අපි ඔය කොච්චර කිව්වත් අහන්න නැති කෙනෙක් ඉඳලා පාර වැහුවොත් දරුවෙක්ට ඔබතුමන්ට දෙන්න පුළුවන් විකල්ප මොකක්ද? අපි මෙහෙම අපේ විකල්ප කීපයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එකක් තමයි Tamanට ආසන්නතම විභාග මධ්‍යස්ථානට යන එක. එතකොට එහෙම අවකාශය සලසලා තියෙන්නේ. එහෙම આવොත් අපි කියලා තින්නේ දෙන්න කියලා හේතුව දැන් මේ වෙලාවෙත් මම නිවේදනය කරන එක සමහර විට තමන්ගේ නියමිත විභාග මැද මොනවා හරි හේතුවක් නිසා පාර වැසීමෙන් හෝ ගම් වතුර නිසා හෝ අපි හිමත් තීරණ අරන් තියෙනවා. ගම් වතුර නැත් අපි කතා කරලා තිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් එක්ක වෙනම සාකච්ඡාවක් අපි කරා. එතනත් පියවර ගොඩක් අරන් තිනවා. එතකොට ඒ මොන හේතුවක් නිසා කුමන ආපදාවක් නිසා හෝ අපි ඇති කරන કૃතිම ආපදාවක් නිසා හෝ ස්වභාවික ආපදාවක් නිසා දරුවෙකුට විභාෂාවට යන්න බැරි වුණොත් ආසන්නතම ශාලාවට යන්න. ඒකටත් යන්න බැරි නම් ඊළඟ ශාලාවට යන්න. මොකද සමහර දැන් අපි කියමු දැන් මේකේ තියෙනවා දැන් විභාගේ පස්සේ දවසේ කියන්නේ මේ 27 වෙනි සිකුරාදා අර බාස්කට් විෂයන් ගොඩක් තියෙන දවසක් තියෙනවා. එතකොට ওই බාස්කට් විෂයන් කරන මේ හැම ප්‍රශ්න පත්‍රයක්ම
හැම මධ්‍යස්ථානෙම නැහැ. ඒ ළමයි ඉල්ලන ළමයින්ට කෝටා එක ඒ ළමයි ඉල්ලන විදිහ තමයි ඇලොකේෂන් එක තියෙන්නේ. ඒකට සමහර විට එක විෂයක් අතර ළමයි කවුත් ඉල්ල නැත්නම් එතන ප්‍රශ්න පත්‍ර නැහැ. හැබැයි ළමයි දෙන්නෙක් හිටියොත් ප්‍රශ්න පත්‍ර 7ක් තියෙනවා. يعني 5ක් වැඩිපුර හැමතිස්සෙම තියෙනවා. ඒතර ඉස්සෙල්ලම බලන්න ඕනේ ගිහිල්ලා මෙන්න මේ විෂය මෙතන තියෙනවාද කියලා. අනිත් දවස්වලට ගැටලුවක් නැහැ ප්‍රධාන විෂයන් නිසා. දැන් ගණිතය, සිංහල, විද්‍යාව ඕනකම තියෙනවා. ඔව් ඒකේ ගැටලුවක් නැහැ. ඒ නිසා ඉස්සෙල්ලම ඒ තමන්ගේ බාස්කට් විෂයක් දවසට විශේෂයෙන් ඒක සැලකිලිමත් වෙන්න ශාලාධිපතිතුමාට කියන්නේ මම අහවල් විභාග මධ්‍යස්ථානයේ අහවල් විභාගංකෙන් පෙනී ඉන්නේ. නමුත් මට යන්න විදිහක් නැහැ. මේ ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඒතර ශාලාධිපතිතුමාට අපි කියලා තියෙනවා ඒ දරුවට විභාගයට පෙනී ඉන්න. මොකද විභාගයට පෙනී ඉන්න දීමනේ කරන්න ඕනේ ඉස්සෙල්ලා. ප්‍රතිඵල දීම සම්බන්ධව හරි මේ බොරුවක්ද කරන්නේ ඇත්තක්ද කරන්නේ දෙවෙනි කාරණා. දෙවෙනි කාරණා. පළවෙනිම දේ තමයි කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ ළමයාට විභාගෙට පෙනී ඉන්න ඉඩ දෙන්න. හැඳුනුම්පත නැති වෙන්න පුළුවන්, ප්‍රවේශ පත්‍රය නැති වෙන්න පුළුවන්, මේ දෙකම නැති වෙන්න පුළුවන්. ළමයාගේ නම නොමිනල් රෝල් එකේ බොහෝ විට තියෙනවා. ඒකවල එහෙම තියෙනකොට මේ ළමයාගේ නම තියෙනවා. සමහර ළමයාගේ නම නැති වෙන්නත් පුළුවන්. මම අහවල් විභාග ඇප්ලිකේෂන් දැම්මා, අහවල් තැනට ඇඩ්මිෂන් එක ආවා, එතනට යන්න විදිහක් නැහැ කියලා ළමයා කිව්වොත් ළමයාගේ නම සටහන් කරලා පසුව ප්‍රතිඵල දීමේ තීරණය මත අපි කියන විරෝධතා මත පෙනී සිටීම කියලා. ළමයාට විභාගයට පෙනී සිටින්න ඉඩ දීම මම හිතන්නේ අපේ වගකීමක්. අපි ඒක නියෝගයක් විදිහට ලබා දීලා තිනවා. ළමයාට උපරිම අවස්ථාව දෙන යෝගයෙන් ප්‍රමාද වෙලා આવොත් අපි සාමාන්‍යයෙන් පොදුවේ පැය භාගයකට කියලා තමයි කියන්නේ. අපි ගමු පැයක් විතර ප්‍රමාද වෙලා આવොත් ඒ ගැන අපිට වහාම දැනුවත් කරලා අපි ඒ තැන් වලට අවශ්‍ය විදිහට තීරණ ලබා දෙනවා. එතුමන්ට හොට්ලයින් සහ නම්බර්ස් දීලා තිනවා. අපේ WhatsApp group එකක් තියෙනවා ශාලාධිපතිවරුන්ගේ. ඒක ක්ෂණිකව ක්‍රියාත්මක කරලා ඒක දැනුම් දීලා දුන්නාම අපි ඒ තීරණ දැනුම් දෙනවා. ඒ කාලයක් ලබා දීම හෝ මම හිතන්නේ අපි උපරිම උත්සාහයක් ගන්නවා ළමයාට අපතීගේ කාලයක් ලබා දෙන්න. ඒ කියන්නේ දරුවන්ට තමයි සියලු සහන ටික දෙන්න ඔබතුමන්ලා අවශ්‍ය වැඩ පිළිවෙල හදලා තියෙන්නේ. 01126811 අපේ දුරකථන අංක 2. තවත් විනාඩි 15ක 20කට ආසන්න කාලයක් තියෙනවා අපි ඔබට මේ වෙලාව වෙන් කරන්නේ. කෙනෙක් ඉන්න දුරකථනයේ වේසන්දි වුණා. දැන් විභාග කොමසාරිස් ජෙනරාල් තමනේ LMD ධර්මසේන මැත්තමනේ. දැන් ඊළඟ දේ තමයි දැන් සමහර වෙලාවට අර අපි කලින් කිව්ව එකේම තව දිගුවක්. විවිධ තැන්වල උද්ඝෝෂණ වර්ජන මේ වගේ දේවල් වෙන්න පුළුවන්. සමහරවිට විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතවත් එහෙම දේවල් වෙන්න පුළුවන් වටපිටාවේ. කොතනද කියලා නැහැනේ. සමහර දේවල් මේ යන වෙලාවට එහෙම දේවල් හිතන්නෙත් නැහැ. මෙතන මම මේක කරොත් හොඳද නැද්ද වගේ දේවල්. එහෙම ප්‍රශ්නයක් ඇති වුණොත් විභාග මධ්‍යස්ථානයක ආශ්‍රිතව ඊට ඉස්සෙල්ලා මුලින්ම කියන්න ඕනේ එහෙම ප්‍රශ්න ඇති කරන්න එපා කියලා. හේතුව අපි ප්‍රශ්න ඇති කරලා පිළිතුරු ලබා දීමට වඩා මම ඔබතුමා අහපු ප්‍රශ්න පිළිතුරු දෙන්නම්. මම මේ පොදු මහජනතාවගෙන් ඉල්ලන්නේ විභාග කොමසාරිස් ජෙනරාල් හැටියට නෙමෙයි තාත්තා කෙනෙක් හැටියට, ගුරුවරයෙක් හැටියට, විදුහල්පතිවරයෙක් හැටියට. මොකද අපි විභාග ලියන කාලේ අපේ දරුවෝ විභාග ලියන කාලේ මීට පෙර සියලුම පහසුකම් ඒ දරුවන්ට ලැබුණා. මේ දරුවන්ට සියලු දේ නැති වෙලා තියෙන දරුවෝ ඇත්තටම බැලුවොත් සමාජයේ බැලුවොත් සමාජයෙන් ඇති වෙන ගැටලු බැලුවොත් ආර්ථික මේ වශයෙන් බැලුවොත් විදුලිය ලියීම බැලුවොත් ඉන්ධන වලින් බැලුවොත් ප්‍රවාහනේ පැත්තෙන් බැලුවොත් පාසල විවෘත කිරීම සම්බන්ධව බැලුවොත් සෑහෙන තාලන පීඩනකට ලක් වෙච්ච දරුවෝ පරපුරක් මේ දවස් 10වත් අඩුම වශයෙන් මේ දවස් 10වත් මේ දරුවන්ට නිදහස් මනසකින් යුක්තව විභාග ලියන්න ඉඩ දෙන්න. ඒක තමයි ප්‍රධානම දේ. මොකද මේ අපේ රටේ අනාගතය සඳහා තමයි පහර වදින්නේ මේ දරුවන්ට හානියක් කරොත්. මොකද අපි රටක් වශයෙන් අපි තාම අසරණ තත්ත්වයක දැන් ඉන්නේ. ඉතින් මෙහෙම තත්ත්වයක ඊළඟට රට ගොඩනගන પરම්පරාව තමයි මේ ඉන්නේ. මේ දරුවෝ ටික තමයි අපේ රට ගොඩනගනයි කියලා මම නම් හිතන්නේ. හේතුව මොකද මේ දරුවෝ මේ දුකත් එක්ක ඉන්නේ. මේ දුක දරාගෙන දුකෙන් කොහොමද මිදෙන්නේ කියලා ශක්තිය උන්ට දැන් ලැබිලා තියෙනවා. මේ પરම්පරාව අපේ රට ගොඩගන්න પરම්පරාව. මේ પરම්පරාව තමයි ශක්තිමත්ම પરම්පරාව කියලා මම හිතන්නේ. මොකද සියලු පහසුකම් ඔක්කොම ලැබිලා නැති වුණාට මේ දරුවන්ට පන්නරයක් ලැබිලා තියෙනවා, ජවයක් ලැබිලා තියෙනවා. මේ අඩුපාඩු මැදින් හරි අපි ඉස්සරහට යනවා කියලා. එතකොට අලුගස හදාම ඉහළට පියාඹා යන ෆීනික්ස් පක්ෂියෝ වගේ මේ දරුවෝ ටික ඉහළට පියාඹා යනවා. මේ අත්දැකීම් ටිකත් එක්ක දරුවෝ හොඳ පන්නරයක් එක ජව සම්පන්නව මුවහත් වෙලා මේ ආත්ම සියල්ල මුවහත් වෙලා මං හිතනවා රට ජයග්‍රහණය කරගෙන යනවා. අපිට බැරි වුණාට මේ දරුවෝ එක කරනවා. නිසා මේ රත්තරන් දූල පුතාලට කිසිම බාධාවක් කරන්න එපා. මං තාත්තා කෙනෙක් විතර ඉල්ලන්නේ. හොඳයි. අපි කෙනෙක් දුරකථනයේ ඉන්නවා. ආයිබෝන් අපිට සුබ දවසක්. කතා කරන්න. මුලින්ම නම කියලා ඔබතුමන් කතා කරන්න.
සුබදවසක්. මං මංගලෙන් අබේකෝ කතා කරන්නේ. මහත්තයා මේ දැන් පාරකටදී මේ සිදුවෙන මේක එක අකටතබ්බ වෙන විදිහට මොහොන වෙන විදිය ඔබතුමා මේ දැනුවත් කළා. නමුත් මම කියන්නේ මං අදහසක් කියන්නේ මේ සුභාරති වැඩසටහන විතරක් කට්ටිය අහන්නේ නැහනේ. ඊටු මාධ්‍ය ආයතන වලින් මේක විභාගෙට කිට්ටු කළා හරි මේ තියෙන නීති රීති මේ මිනිස්සු දැනුවත් වීම මත ඒගොල්ලෝ දැනුවත් කරන්න තව ඔබතුමාලගේ ප්‍රචාර කරන මේ තව ටිකක් වැඩි කරන්න කියලා මගේ ඉල්ලීම. හොඳයි. අද ඔබතුමාලා අද දහවල් මේ පිළිබඳව මාධ්‍ය හමුවක සංග්‍රහයකට මේ ගැන ඉල්ලීමක් කරනවා. අනෙක් දුරකථන එක්කෙනෙක් කියනවා අයිබෝන් ඔබට. අයිබෝන් කතා කරන ඔබතුමියගේ නම සඳහන් කරන්න. මම මෙහි හොරණ ශ්‍රියානි කතා කරන්නේ. ඔව් හොරණෙන් ශ්‍රියානි මහත්මිය. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මගේ දරුවා ඔන්ලයින් විභාගෙ ඉල්ලීම කරා. තාම ඒකට ඇඩ්මිෂන් එක හම්බුන්නේ නැහැ. දැන්මම කතා කරන්න ඔබගේ දුරකථන අංකය මට දෙන්න. අපි දුරකථන අංකය මට දෙන්න මම ඔෆිස් එකට ගිහිල්ලා කාර්යාලයට ගිහිල්ලා ඔබව සම්බන්ධ කරනවා. ඔබතුමියගේ දුරකථන අංකය අපේ නිෂ්පාදන කාර්ය මණ්ඩලයට ලබා දෙමු. අපි එතකොට විභාග කොමසාරිස් ජෙනරාල් තුමන් ඔබතුමියව සම්බන්ධ කරගෙන අවශ්‍ය පියවර ලබා දෙයි. අපේ නිෂ්පාදක කාර්ය මණ්ඩලයට අනිවාර්යෙන් ඔබේ දුරකථන අංකය ලබා දෙන්න. එහෙම නැති තව දරුවෙක් හිටියොත් අර ඔබතුමන් කලින් කිව්වා වගේ අර 2784208 2784537 01112 711 හොඳයි මේ දුරකථන අංක වලට ඔබට කතා කරන්න පුළුවන්. තාමත් අර අපි මේක ආරම්භයේදී කතා කරපුදී තාමත් ප්‍රවේශ පත්‍රයේ කාලසටහන ඔබට ලැබිලා නැත්නම් ඔය කිව්ව දුරකථන අංක වලට කතා කරලා ප්‍රවේශ පත්‍රය ලබා ගන්න පුළුවන්. එහෙම නැති වුණත් අපි හිතමු හදිස්සිය මොකක් හෝ ගැටලුවක් වුණොත් ඒ විභාග මධ්‍යස්ථානයට ගිහලා අපි හිතමු දරුවා පාසලක දරුවෙක් නම් නිශ්චිත පාසලක ඉන්න දරුවෙක් නම් ඒ පාසලට ගිහිල්ලා ඒ ගැටලුව විසඳා ගැනීමේ හැකියාව තියෙනවා. අනිවාර්යෙන් පුළුවන්. දැන් පාසල් ආයතන කරුවෙන් නම් කිසිම ගැටලුවක් නැහැ. ඒ පාසලට ගිහිල්ලා විදුහල්පතිතුමා මොන එහෙල මට ඇඩ්මිෂන් ආවේ නැහැ කිව්වහම අදාළ විභාග ශාලාධිපතිවරුන් මුණ ගැසිලා ඒ දරුවාගේ නම නොමිනල් රෝල් එක කියන්නේ විභාග ශාලාධිපතිතුමාට ලේඛනයක් යනවා. දැන් අපි කියමු උදාහරණයක් ගත්තොත් මා සේවය කළ පාදුක්ක සිරිපිරතන මධ්‍ය මහාවිද්‍යාලය කියලා. එතකොට පාදුක්ක සිරිපිරතන මධ්‍යමයේ හෝල් 5ක් තියෙනවා නම් පාසල් අයදුම් කරුවන්ට ඒ පාසලේම ඒ හෝල් 5 අනිවාර්යෙන් මේ ළමයාගේ නම තියෙනවා. ඒ නොමිනල් රෝල් එකේ නම තියෙනවා නම් අපි කියලා තියෙන්නේ తాවකාලිකව සකස් කරගත්ත ප්‍රවේශ පත්‍රයක් හදාගෙන දරුවගේ අත්සන් අරගෙන විභාගයට පෙනී ඉන්න ඉඩ දෙන්න කියලා. එතකොට ඒ ප්‍රවේශ පත්‍රය අපිට හැඳුනුම්පත් පිටපත් ෆොටෝකොපිත් සමග අපිට එව්වහම අපි ඒ දරුවා ගැන සොයා බැලීමක් කරනවා. එහෙම නොවුනත් විභාගයට පෙනී ඉන්න අතරතුරේ දුරකථන අංකයට අර 2784208 ඒ වගේම 2784537 තවත් නම්බර එකක් මම කියන්නම් 27886 616 27886 කතා කරත් අපි තාවකාල ප්‍රවේශ පත්‍රයක් ඔබගේ ෆැක්ස් අංකයක් සඳහන් කරලා එව්වහම ඔබගේ ඉල්ලීම පොඩි ලියුමක් විදුහල්පතිතුමාට හරි කියලා විදුහල්පතිතුමාට අපි මොකද පාසල් ඇදුම් කරු ගැන කටයුතු කළ යුත්තේ විදුහල්පතිතුමාට කියලා විදුහල්පතිතුමා මගෙන් එව්වොත් ඒ ප්‍රශ්න විදුහල්පතිතුමා හොයාගන්න බැරි නම් ඔබ ලියාවුවත් ප්‍රශ්නයක් නැහැ. අපේ ෆැක්ස් අංකයකුත් තියෙනවා. ඒ ෆැක්ස් අංකයට 27884 422 ඒ වගේම පාසල් විභාග සංවිධානයේ ශාඛාවේ නිලධාරීන්ගේ මොබයිල් නම්බර එකකුත් තියෙනවා 071 68 33 918 071 68 33 918 මේ දුරකථන වල දැනුම් දීලා අපි ඔබ එවන ෆැක්ස් අංකයට අපේ ප්‍රවේශ පත්‍රයක් ෆැක්ස් කරනවා. දැන් ඒ කියන්නේ විභාග ප්‍රවේශ පත්‍රය ඔබට දැනට ලැබිලා නැහැ කියලා ඔබට විභාගේ නොලිය ඉන්න හේතුවක් නෙවෙයි. ඔබට මේක විසඳ ගන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට ඔබට ප්‍රවේශ පත්‍රය ලැබිලා නැත්නම් මේක හෙට වෙනකුණුත් බලාගෙන ඉන්න එපා. දැන් අද දවසේ මේ කාර්යය පටන් ගන්න.
මේ දැන් තව කෙනෙක් කොමසාරිස් ජෙනරාල්තුමා අපේ නිෂ්පාදන කාර්ය මණ්ඩලයට කතා කරලා තිබුණා. තව කෙනෙක්ගෙත් ওই ගැටලුවම තියෙනවා කියලා. අපි ඒ අයගෙත් දුරකථන අංකය ලබා ගත්තොත් අපිට පුළුවන් ඒ දුරකථන අංකයත් කොමසාරිස් ජෙනරාල්තුමන්ට ලබා දෙන්න. දැන් අපි අවසන් විනාඩි 10ක කාලෙට ඉන්නේ. දැන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉතුරු විභාග පිළිබඳවත් අපි පොඩ්ඩක් කතා කරමු. සාමාන්‍ය පෙළ විභාගයේ වගේම ඊට අමතරව අපි පොදුවේ මේ කතා කරපු දේවල් වලට අමතරව මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සම්බන්ධයෙන් ඔබතුමන්ට පොදුවේ දරුවන්ට මොකක්ද කියන්න තිබෙන්නේ? ඔව් ඇත්තටම දුවේ පුතේ ඔබ හොඳින් සූදානම් වෙලා විභාගයට මුහුණ දෙන්න ඕනේ. ඔබ වෙනදා විදියට හිතන්න එපා. දැන් පළවෙනි සමහර වෙලාවට පළවෙනි වතාවේ කරපු ළමෙක්ට මේක හොඳට පැහැදිලි ඇති. කී අවුරුද්දේ කරනකොට ඒත් පොඩි ප්‍රශ්න තිබුණා. නමුත් ඊටත් වඩා ප්‍රශ්න ගැටලු රාශියක් තියෙන කාලේ නිසා ඇතිතරම් මම පළවෙනිම පණිවිඩය තමයි හැකිතරම් උදෙන් නැගිටලා විභාග ශාලාවට ඉතා ඉක්මනින් යන්න. හැකිතරම් කාලය තියාගන්න ඕන ගැටලුවට පැය දෙකක් විතර කාලය තිබුණොත් පාරට බැස්සොත් 6:00 8:00 පැය දෙකක් තියෙනවා. ඒතර මේ පැය දෙක තුල බස් එකකුත් නැත්තම් එතකොට යන්න කිසිම ක්‍රමයක් නැත්තම් අඩු ගානේ පාරේ යන මෝටර් බයික් එකකට කතා කරලා හරි යන්න පුළුවන්. පයින් යනවා නම් පයින් යන දුරක් නම් පයින් යන්න පුළුවන්. ඉතින් මම මේ කියන්නේ කාලයත් එක්ක අපි දැන් හැඩ ගැහෙන්න වෙනවා. දැන් අපි පාසල් යන කාලේ අපිට තිබුණේ නැහැ 3 wheelers තිබුණේ නැහැ. අපි යන කාලේ මෝටර් බයික් තිබුණේ නැහැ. අපිට තිබුණේ දෙපයයි පොදු ළඟම බස් රථයයි. දෙපයින් ගිහිල්ලා කොහොම හරි යාත් ටික හුඟා දුර ගිහිල්ලා බස් එක හෝල්ට් එකට යනවා. එතනින් ඉස්කෝලේට යනවා. විභාග ලියන කාලෙත් එහෙම. කල්යතෝ විභාගයට යනවා. මොකද ඒ කාලේ මෙච්චර ප්‍රවාහන පහසුකම් නැහැ. දැන් අපිට ආපහු අතීත කාලයට ඇවිල්ලා වගේ මේ මට නම් දැනෙන්නේ අපි හිටපු කාලයට ඇවිල්ලා වගේ. එතකොට අපි හිටපු කාලයට ඇවිල්ලා නම් අපි ඒ විදිහට හැඩ ගැහෙන්න ඕන නිසා වේලාසනින් අම්මලා තාත්තලා විශේෂයෙන් දරුවන්ව හැරවලා වෙනදා වගේ කම්මැලිකම් වෙන්නේ නැතුව මේ දවස් 10 කම්මැලි වෙන්න එපා. දැස්ස දවස් නිසා සමහර නිින්ද යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඊටාම උදෙන් ඇහැරලා විභාගයට මුහුණ දෙන්න යනකොට මේකත් කියන්න ඕන. විභාගයට පාඩම් කරපු කෙටි සටහන් හෝ වෙනත් උපකාරක පන්ති වල සටහන් හෝ මොනවාක්වත් ශාලාවට අරන් යන්න එපා. සාක්කුවක් දාගෙන අරන් යන්න එපා. මොකද මේවර මේ මොන වාතාවරණයක් තුලත් විභාග නීති රීති ඒ විදිහටම ක්‍රියාත්මකයි. ඒ නීති රීති අයි ක්‍රියාත්මක කරන්නේ අදට ලෝකයේ පිළිගන්නාම සහතික දෙකක් ලංකාවේ තියෙනවා. ලංකාව ආර්ථික අතින් වටුනත් බැංකු ප්‍රශ්න තිබුණත් මුදල් ප්‍රශ්න තිබුණත් ඩොලර් නැති වුණත් එක දෙයක් තියෙනවා වටිනා අපිට. මේ විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන සහතිකය ඕනම ලෝකීය විශ්වවිද්‍යාලයක් පිළිගන්න ඒ ගුණාත්මක භාවයෙන් යුක්ත. ඒ කියන්නේ ඒකේ තියෙන වටිනාකම වැඩි. ඒ නිසා මේ වටිනාකම ආරක්ෂා කළ යුතුයි අපි. ඒ කියන්නේ ළමයට විභාග ප්‍රශ්න වල තද විභාග ප්‍රශ්න පත්‍රයක් දෙන එක නෙමෙයි. මේක නීති රීති ටික. ඉතින් ඒ නිසා වංචාවට යොමු වෙන්න එපා. තමන්ගේ දෙපයින් නැගී සිටලා අනුන්ට කරදර කරන්නත් එපා. පන්තියේ දක්ෂ ළමයාට තර්ජන කරන්න එපා. මට පොඩ්ඩක් උදව් කරන්න, මට කෙටි ප්‍රශ්න පත්‍රය පෙන්නන්න. අපි ගිය සැරේ ප්‍රශ්න පත්‍රවල සමහර දැක්කත් මෙහෙම දෙයක්. කෙටි ප්‍රශ්න පත්‍රයේ ළමයින්ගේ 90ක් 98ක් 95ක් හරි. හැබැයි ඒ ළමයා ලියන රචනා ප්‍රශ්නේ ලකුණු නැහැ. ඒ දරුවම ඊට පස්සේ අපි ශාලා සැලැස්ම පන්ති කාමර සැලැස්ම අපි ගාතින විභාග කාමරේ සැලැස්ම බෑම එක ලයින් එකක් ඒ විදිහට ගිහිල්ලා තියෙනවා. ලයින් දෙකක් එක විදිහට ගිහිල්ලා තියෙනවා. අපි එයාගේ ප්‍රතිඵල තහනම් කරා. හේතුව මොකද? අනිවාර්යෙන් කෙටි ප්‍රශ්න පත්‍රය ලියලා තියෙන කොපි කරලා. අනුන්ගේ මත තමයි. එතකොට අරකට ලකුණු බිඳුවයි ලියාගත් එහෙම වෙන තත්වයකදී අර හොඳට විභාග ලියන ළමයට අසාධාරණයක් වෙනවා. අන්න ඒකයි. ඒ නිසා හොඳට විභාග ලියන ළමයට කියන්නේ හොඳට පාඩම් කරලා තියෙන ළමයටත් කියන්නේ මේ අනවශ්‍ය විදිහට උදව් කරන්න කියලා තමනුත් අමාරුවට එන්න එපා. තමන්ගේ දෙපයින් නැගී සිටින්න. ඉතින් ඔය දේ තමයි කියන්න තියෙන්නේ නීති රීති පැත්තෙන්. අපි ඊටාම දරුවන්ට කඩදාසි වුණ තරම් තියෙනවා. කඩදාසි රජයෙන් උපරිම ආකාර ලබා දෙලා තියෙන කිසිම අඩුවක් නැහැ. කෙනෙක් හිතන්න පුළුවන් දැන් ඕවලන් කඩදාසි කියලා කියන්නේ මේ කඩදාසි කියන නිසා ළමයන්ට උත්තර ලියන කඩදාසි නැතුව ඇති. ශාලාධිපති අඩුවෙන් දෙයි. නිරීක්ෂකතුමාලට කියන්න ඕනේ ළමයා ඉල්ලන කඩදාසි දෙන්න. නොදී ඉන්න එපා. කඩදාසි අපි අතිතරම් දීලා තියෙනවා. හැබැයි කඩදාසි ගෙදර ගෙනියන්න එපා. හිස් කඩදාසි දීලා නේ උත්තර පත්‍රයට කටුවල කඩදාසියත් ගැට ගහන්න. ඒ වගේම ලියපු නැති කඩදාසිත් එහෙම පැත්තකින් තියන්න. මොකද අපි බලාපොරොත්තු වෙන ඕකෙන් ඉතුරු කරගන්න කඩදාසි නැවත ඊළඟ විභාගයට පාවිච්චි කරන්න. සමහර ළමයින්ට මෙහෙම වෙනවා. අර උත්තර පත්‍රයට පිළිතුරු ලියපු කඩදාසි කටුවැඩ කොලත් එක ගෙදර යනවා.
කටුවැඩ කොලාසේ තියෙන පිළිතුරු පිටු දෙකක්. අපිට කතා කරනවා මනේ මේ කටුවැඩ කඩදාසිත් එක මෙහෙම අරන් ඉතින් අපිට ආපහු බාර ගන්න බෑ. ඒකයි අපි කියන්නේ කටුවැඩ කඩදාසිත් අමුණම ටික වань. හොඳයි අපේ දුරකථන අංක 2 ඉන්න තවත් දෙදෙනෙක් අයබෝවන් ඔබට සුබ දැසනක්. අයබෝවන් සුබ දැසනක්. කවුද මේ? අයබෝවන් මම මීගමේ පෝල් බණ්ඩාර. ඔමත් මම කතා කරන්න. කතා කරන්න අපි අහගෙන ඉන්නේ. කියන්න. මම මීගමේ පෝල් බණ්ඩාර කතා කරන්නේ. ඔව් කතා කරන්න අපිට ඇහෙනවා. ඔව් අම්මා කෙනෙක් දුරකථනයේ ඉන්නවා කියනද මම පොඩ්ඩක් නිහඬුනේ. අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි ඔබතුමා මේ වැඩසටහන හරි ලස්සනට පිළිවෙලට ඔය නිවෙන්නතුමත් එක්කලා කරගෙන ගියා. හරිම ලස්සන කතා පෙළක්. හැබැයි මේක අහන් ඉන්නවා නම් අපේ දුරු ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවය හැදෙනවා. ඔවුන්ට කිසි බියක් නැතුව හොඳ ලස්සනට නිදාසේ විභාගය කරන්න පුළුවන්. ඔබතුමා කිව්වාගේ වචනේ පරිසම්මතෙන් ඔබතුමා තාත්තා කෙනෙක්, ඔබතුමා හොඳ ගුරුවරයෙක්, අපිට ඔබතුමා විභාග අධ්‍යක්ෂ කෙනෙක්. ඒ නිසා ඔබතුමාගේ ලස්සන වැඩ පිළිවෙල ඉතාම ලස්සනට සාර්ථක කරන් ගියා. ඒ විදිහටම විභාගය අවසානකම් සාර්ථකව කරන්න කියලා මම ප්‍රාර්ථනා කරතර ඔබතුමාටත් මේ විභාගය කරන ලංකාවේ දරුදරියන්ටත් මල් අනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි ඔබතුමන්ටත්. අපි අවසන් විනාඩි 4ක විතර කාලය තියෙන්නේ. විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මැතිතුමනි දැන් සාමාන්‍ය පෙළ විභාගයේ කටයුතු ඉතා සාර්ථකව සිද්ධ වෙනවා. තව කාගේ හරි ප්‍රශ්නයක් આવත් අපි යොමු කරමු දුරකථනින්. දැන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පිළිබඳව දරුවෝ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔව් ඇත්තටම මෙතනදී විනාඩියකින් මට කියන්න ඕනේ විභාග දෙපාර්තමේන්තුව මේ දවස්වල කටයුතු කරේ දිවා රාත්‍රී නොබලා සිංහල අවුරුදු කාලෙට වෙසක් කාලෙට ගෙදර ගියේ නැහැ සියලු දෙනා. පැය 24ම වැඩ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ ඊටම වැඩිම වැඩ කරන කාලයක්. මම හිතන්නේ මෙහෙම විභාග කීපයක් එකවර ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා අපි මේ කාර්යය කරන්නේ පුදුමාකාර වෙහෙස මහන්සි අපිට ඒත් අපි කරනවා. මොකද දරුවෝ ඉන්නේ. ඉතින් අපි උපරිම උත්සාහ කරනවා. මොකද ඉස්සර අගෝස්තු 30 නම් එක විභාගයක් උසස් පෙළ ආයේ දෙසැම්බර් තියෙන්නේ සාමාන්‍ය පෙළ. මාස 4ක් ගැප් එකක් තියෙනවා. මේ අතරේ මුකුත් විභාග නැහැ. නමුත් අපිට වෙලා තියෙන්නේ මේ අතරත් දැන් A level විභාගෙ තියෙනවා. මේ අතර O level විභාගෙ තියෙනවා. එතකොට මේ අතර A level ප්‍රැක්ටිකල් එක තියන්න ඕනේ. එතකොට දැන් ඊට පස්සේ ඒ උත්තරපත්‍ර ඇගීම් කටයුතු කරන්න ඕනේ. දැන් උත්තරපත්‍ර ඇගීම් කටයුතු හුඟක් දුරට අවසන්. අපිට ප්‍රැක්ටිකල්ස් කීපයක් තව තියන්න තියෙනවා. අපි කොහොමත් ජූලි මාසයේ වෙනකොට ප්‍රතිඵල දෙන්න අවශ්‍ය කටයුතු සූදානම් කරමින් යනවා. විශේෂයෙන් ජූලි මාසයේ මැද හෝ අග වෙනකොට උසස් පෙළ ප්‍රතිඵල ලබා දෙන්න කටයුතු සූදානම් කරමින් යනවා. ඒ කියන්නේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ජූලි දිනේ කියන්න බෑ. දැන් මොකද තියෙන තත්ත්වයන් ගැනද දින අපිට හරියට කියන්න බෑ. ඒකම කොමසාර් ජෙනරාල්තුමා දැන් අපි මේ පස්සට ගියට කියන්නේ මේ දැන් යන්නේ. දැන් මේ අවුරුද්දේ විභාග දෙක කොහොමද පැවැත්වෙන්නේ? කියන්නේ මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයේ සාමාන්‍යයෙන් අගෝස්තු වල පවත්වන නියමිතයි, සාමාන්‍ය පෙළ විභාගයේ දෙසැම්බර්. ඒ දෙක කල් යනවද නැත්නම් මේ අවුරුද්දෙම පවත්වලා ඉවර කරනවද? මෙහෙමයි. මේ අවුරුද්දෙම විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරී සංඛ්‍යාව වැඩි වෙලා නැහැ. සම්පත් වැඩි වෙලා නැහැ. එතකොට අපි මේ විභාග කීපයක් එකවර සංවිධානය කිරීම ටිකක් දුෂ්කර කාර්යයක්. ඒ වුණත් අපි බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් අපිට රජයෙන් ප්‍රතිපත්ති මේ තීරණ දැනට අරන් තිනවා. ඔක්තෝබර් මාසයේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පවත්වන්න කියලා නියෝග අපිට ලැබිලා තිනවා. ඒ අනුව අපි දැන් කටයුතු සූදානම් කරමින් යනවා. ඊළාට දෙසැම්බර් මාසයේ නියමිත විභාගය දෙසැම්බර් තියන්න කොහෙත්ම බෑ. ඒක බොහෝ විට පෙබරවාරි මාර්තු දක්වා මාර්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කාලයක් යනවා. නැත්තම් මොකද දෙපාර්තමේන්තුව දරා ගන්න අමාරු වැඩ කොටසක් මේ කරගෙන යන්නේ. ඉතාලම වෙහෙස මහන්සිය. උසස් පෙළ විභාගය දැනට ඔක්තෝබර් මාසයේ ශිෂ්‍යත්වයේ ඔක්තෝබර් මාසයේ සැලසුම් කරලා තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ මෙවර ඔබතුමන් විශ්වාස කරන විදිහට පෙබරවාරි මාසයේ මාර්තු මාසයේ දක්වා යන්න පුළුවන්. මොකද දරුවන්ට විෂය නිර්දේශ ආවරණය කිරීමේ ගැටලුට හේකුත් මොහොන දෙන නිසා. ඒ නිසා මේ පිළිබඳවත් ඔබ මතකයේ තබාගෙන ඉන්න කොහොමවත් තවත් කෙනෙක් ඉන්නවා දුරකථනයේ විසන්දි වුණා 0112242411 අපිට තවත් විනාඩි 2ක 3ක කාලයක් තිබෙනවා. දැන් මේ වතාවේ ගත්තත් දැන් ඊට පස්සේ අපි මෙතනින් ඉස්සරහට විභාගයට පෙනෙන දරුවෝ ගත්තත් දැන් විෂය නිර්දේශ මේ වතාවෙන් නම් ආවරණය කරලා තියෙන්නේ. ඉස්සරහා විභාගවලට විෂය නිර්දේශ ආවරණය කිරීමට දැන් ඔක්තෝබර්
විභාගේ පවත්වන්න සැලසුමක් තියෙනවා කියලා ඔබතුමාන් කියනවා. ඒ දරුවන්ගේ යම්කිසි බලලද තියෙන්නේ විෂය නිර්දේශ ආවරණය කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒ ගැන ඇත්තටම අධ්‍යයනය කළා තමයි දින තීරණය කළා තියෙන්නේ. විදුහල්පතිතුමාලගේ සහ පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ අදහස් යෝජනා අරගෙන තමයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය අරගෙන තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අවශ්‍ය කතිකාවත් ඉදිරියට කරගන්න පුළුවන්, කතා බහ කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ පිළිබඳව නිතරම අවධානයෙන් ඉන්නවා. ඉතින් ඒ එතුමන්ලා මේ ගැන තවත් සොයා බලලා ඒ කටයුතු අපිට කියයි මොකද්ද පවත්වන්න ඕනද ඔය කාලේ නැත්තම් ටිකක් උගන්වන්න තව ඕනද ඒවා තීරණ ප්‍රතිපත්තිමය තීරණ ගන්න ඕනේ. අපි හැබැයි අපිට නියෝග දැන් ලැබිලා තියෙන ඔක්තෝබර් කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය සැලසුම වැඩ පිළිවෙල ඔබතුමාලා හදාගෙන යනවා. මේ දැන් අපිට එහා පැත්තට තව ආපු දුරකථන ඇමතුමක් විභාග කොමසාරිස් ජෙනරාල් තුමනි දැන් මේක ඔබතුමන් කලින් සඳහන් කර ලබන සිකුරාදා දවසේ විභාගය පැවැත්වෙද්දී ඒ ඇහුවේ කෙලින්ම චීන භාෂාව වගේ විෂයකට ලියන දරුවෙක් හිටියොත් ඒ දරුවට ළඟම විභාග මධ්‍යස්ථානයේ ඒ විෂය නැති වෙන්න පුළුවන්. සමහරවිට ඒ ප්‍රදේශයේම එක විභාග මධ්‍යස්ථානයක් වගේ වෙන්න පුළුවන් තියෙන්නේ. එහෙම වුණොත් මොකද කරන්නේ? එහෙම වුණොත් අපේ ක්‍රමවේදය තියෙනවා. එහෙම වුණොත් අපි ප්‍රාදේශීය බලධාරීන්ට සම්බන්ධ කරලා යම් තැනකින් ප්‍රශ්න පත්‍රයක් සීල් කරලා මුද්‍රා තබලා අර මධ්‍යස්ථානට ගෙනහිල්ලා නියමිත කාලය ලබා දීලා ළමයාට ලියන්න සලසලා දෙනවා. ඒ කියන්නේ කොතනද කියලා අදාළ නැහැ. එහෙම නොතින් ඒ දරුවට නියමිත කාල පරිච්ඡේදය තුළ ඒ දරුවා ඉන්න තැනට ප්‍රශ්න පත්‍රය ගිහින් දෙන කියන කතාව තමයි උතුමන් සඳහන් කරන්නේ. හොඳයි. දුරකථන නාදවලදී හුඟා කැදුම ටිකක් අමාරුයි. ඒ කොහොමද දරුවට නියමිත කාලය ලැබෙනවා. ඔව් දැන් මේ ප්‍රශ්නෙත් අර කලිනුත් ආපු ප්‍රශ්නයකට සමානයි. දැන් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරනවා. හැබැයි සමහර ලාවට දරුවට ඒක මේ අර කලින් කෝගේ ලැබිලා නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි එක ඉල්ලපු තැන නෙවෙයි වෙනත් තැනක් ලැබිලා තියෙන වෙනත් විෂයන් වගේ. එහෙම තත්වයකදී මොකක්ද කරන්න ඕනේ? ඒ සංශෝධන අපි අර නම්බර් මේ ඒ එහෙම කෙනෙක් කෙනා අපිට නම්බර් එක දෙන්න. අර මේ පැය 24 මේ දවස් දෙකේ ක්‍රියාත්මකයි අර මම කියපු නම්බර්ස් 2784 278 537. ඔබ ළඟ ඉන්න කෙනෙක් නම් විභාග දෙපාර්තමේන්තුවට ඇවිල්ලා කරගන්නත් පුළුවන්. ළඟ ඉන්නවා නම් මොකද විවෘතයි දැන්. අද දිනේ ඇවිල්ලා වුණත් අදයි හෙටයි දවස පුරාම හෙට දවස පුරාම අපි විවෘතයි. එනිසා ළඟා විය හැකි කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ලා දෙමෝපියොත් එක්ක ඇවිල්ලා තව මේ පුතා පාඩම් කරන වෙන්න පුළුවන්. නමුත් ශනිකව පැයක් ඇතුළත අපි මොකද ඊයේ දවසේ ඊයේ සප්ලිමන්ටරි කියලා අපි කියනවා. සප්ලිමන්ටරි අතිරේක ප්‍රශ්න පත්‍ර ඊයේ රාත් 12 වෙනකන් අතිරේක ප්‍රශ්න පත්‍ර වෙනම එකක් ගියා. ඒ කියන්නේ මේ ඔයගේ සංශෝධන ඇවිල්ලා ළමයි ඇවිල්ලා ඒ තැන් වලට වෙනම ප්‍රශ්න පත්‍ර අපි ඊයේ යොමු කරා. හැබැයි දැන් අද දිනේ ගිහිල්ලා ඉවරයි. ඉතින් අපි බලමු මොනවද කරන්න පුළුවන්. දරුවෝ වෙනුවෙන් උපරිම දේ කරනවා. හොඳයි. දරුවන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් විභාගයේ පැවැත්වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙන්නේ. ඒ නිසා දරුවෝ ගැටලුවක් තියාගන්න එපා. ඔබට අවශ්‍ය සියලු පහසුකම් විභාග දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබෙනවා. ඒ නිසා විභාගය ලියන්නේ නැතුව ඉන්න ඔබට කිසිම හේතුවක් නැහැ. ඔබ අර කලින් වගේ විභාග මධ්‍යස්ථානයට යම්කිසි වෙනදට වඩා වැඩි කාලයක් තියලා යන්න. ඒ හැරෙන්න එතනින් එහාට විභාග ප්‍රවේශ පත්‍රයේ කාලසටහන ලියන විෂය පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලාද මේ කිසි ප්‍රශ්නයක් ඔබට ඇති වෙන්න විදිහක් නැහැ. මේ දවස් දෙක තුල ඒ විසඳා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට විභාග මධ්‍යස්ථානයට ගිහිල්ලා මේ ප්‍රශ්න විසඳා ගැනීමෙත් හැකියාව තියෙනවා. ඒ නිසා ඔබට තියෙන විභාග මධ්‍යස්ථානයට ගිහිල්ලා අනිකුත් සියලු දේවල් අමතක කරලා විභාගේ හොඳින් ලියලා අනාගතයේ මේ රට ගොඩ ගන්න දරුවෙක් බවට කෙනෙක් බවට පත්වෙන එක තමයි. අද අපේ සාකච්ඡාවට සහභාගී වෙන විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මැතිතුමන් බොහොම ස්තුතියි ඔබතුමන්ට. කාර්යබහුල වේලාවක ජාතික ගුවන්විදුලිය වෙනුවෙන් දරුවන් වෙනුවෙන් අපේ මැදිරියට පැමිණියාට. බොහොම ස්තුතියි. අද සභාපති සංවාද මණ්ඩපයේ අපි සමාප්තිය සටහන් කරනවා. ඒ සමගින් විශේෂයෙන්ම ලබන සඳුදා සිට මේ සාමාන්‍ය පෙළ විභාගය ලියන දරුවන්ට සුභාශිංසන ජාතික ගුවන්විදුලියේ කාසු කරන ගමන් අද සභාපති සංවාද මණ්ඩපයේ නව මාධ්‍ය සහාය හසිතා හේමමාලි, නිෂ්පාදන සහාය නෝකා ගමගේ සම්බන්ධීකරණයේ TDK ජයන්ත, නිෂ්පාදනය කළ පවිත්‍රා කේෂණේ නානායක්කාර, මම ගයන් කෞශල් ජයවීර. අපි හෙටත් උදැසන 7ට මුණ ගැහෙනවා සුභාරතියෙන්. මල්මල් දැනුම ලබාගමු උදැසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ